समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कथमञ्चावसो दुःख निरोधगामिनी पटिपदा अरिय सच्चं अयमेव अरियो अट्ठङ्गिको मग्गो सेयथीदं सम्मा दिट्ठि सम्मा संकप्पो सम्मा वाचा सम्मा कम्मन्तो सम्मा आजीवो सम्मा वायामो सम्मा सति सम्मा समाधीति පින්වත්නි අද ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් යොදාගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ මේ මාර්ගය ලෝකයා හට පෙන්වා දෙන්නට. පුරාණ බුදුවරුන් සොයාගත්ත නගරය සොයාගත්තා කිව්වා. ඒ නගරය තමයි ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන නගරය. ඒ අරියටගේ මගේ ගිහිල්ලා නිර්වාණය කියන නගරයටයි පැමිණුනේ. දැන් අපේ හැම ක්‍රියාදාමයකටම ඒ අරියටගේ මග සම්බන්ධ නැත්නම් අපිට කියන්න පුළුවන් කමක් නැහැ අපි බෞද්ධයෝ කියලා. හැම ක්‍රියාදාමයකටම ගිහි ජීවිතයක් ගත කරන ගිහියෙක්ටත් තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පැවිද්දාට තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මොකද ගිහි පැවිදි දෙපැත්තම එල්ල කරන්නේ නිර්වාණයයි. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වනම් ගිහි පැවිදි දෙපැත්තම එල්ල කරන්නේ නිර්වාණයයි. නිර්වාණයට මාර්ග දෙක තුනක් නැහැ. නිර්වාණයට තියෙන්නේ එක මඟයි. ඒ අරියටගේ මඟ විතරයි. අරියටගේ මඟ බුද්ධ ශාසනයෙන් පිට තවත් තැනක නැහැ කියලා බුදුරජාණන් වහන්සේ බුදුමුවින්ම දේශනා කළා තියෙනවා. එන්නත්නි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බොහෝ විට අපේ ජීවිත තුළින් නැකීගෙන යන තත්යකට දැන් ඇවිල්ලා තියෙනවා. එයි ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකක්ද කියන එක පිළිබඳව ජීවිතයට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනාට හැඟීමක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ ඒක දැන් කාලාන්තරයක් තිස්සේ සිද්ධ වීගෙන එන එකක්. හිමින් හිමින් ඒ කාලාන්තරයක් තිස්සේ සිද්ධ වීගෙන එනවා මේ කාර්යය. ඒ නිසා දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අහනකොට කෙනෙකුගෙන් ඒ තැනත්තා දෙන පිළිතුරු දිහා බලපුවම ගිහි වේවා පැවිදි වේවා එකපාරටම දෙන පිළිතුර දිහා බලනකොට ඒ පිළිතුර ඒ තරම් සාර්ථක පිළිතුරක් නෙමෙයි. භාගයට දෙන පිළිතුරක් වෙන්නේ. කොහොමද මග මොකද්ද කියලා දන්නේ නැත්නම් මග යන්න පුළුවන් කමක් නෑනේ. යන මග දැනගෙන යන්නට ඕනේ. නිසා යන මග පිළිබඳව අවබෝධය හැම දිනකටම තියෙන්න ඕනේ. බලන්න ඕනෑම කෙනෙකුගෙන් ඇහුවොත් මොකද්ද සම්මා දිට්ඨි කියලා කියන්නේ? කියලා අහපු ගමන් දෙන්නේ හරි දැකීම කියන පිළිතුරයි. හරි දැකීම කියලා කියපුවාම පින්වත්නි කොහොමද තීරණය කරන්නේ මොකද්ද මේ හරි දැකීම කියන්නේ කියලා? දැන් ඔයත් ගිහිල්ලා ක්‍රිස්තියානි කට්ටියක් බුද්ධ ධර්ම මොකක්වත් දන්නේ නැති කෙනෙක් ගාවට ගිහිල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා මෙහෙම අංග 8ක්. ඒකේ පළවෙනි එක තමයි හරි දැකීම.
නැත්නම් right understanding නැත්නම් right view කියලා ඔය විදිහට කිව්වොත් එහෙම එන්නේ මොකක්ද තේරුම් ගනීද ඔකේ? මොකක්ද තේරුම් ගනීද? මේ මිනිස්සයා මේක පිළිබඳ විස්තරයක් දන්නේ නැත්නම් මොකක්ද? මෙන්න මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ මෙහෙම තියෙනවා මේකේ පළවෙනි එක මේකයි කිව්වහම ওই මිනිස්සයා මොන ක්‍රමයකට ඕක ගනීද? ඒ මිනිස්සයා හිතා ගන්න විදිහට ඒක ගත්තොත් එහෙම හරි දැකීම කියලා ඒ කියන්නේ ක්‍රිස්තියානි ආගමෙත් හරි දැකීමක් තියෙනවා. මුස්ලිම් කෙනෙකුට කියලා ඔක කිව්වත් මොකද ඒගොල්ලන්ගෙත් තියෙනවා. ඒගොල්ලන්ගෙත් යහපත් දැකීම කියන සංකල්පය ඒගොල්ලන්ගෙත් තියෙනවා. ඒ කියන්නේ අපිත් ඒ යහපත් සංකල්පයේ යටතේම මොකද සමහරක් වෙලාවට කියයි හොඳ කරන එක හොඳයි. නරක දේවල් කරන්න හොඳ නැහැ. ඉතින් හිංසාව හොඳ නැහැ. අපි කියමු අනුන්ට හිංසා කරනවා නම් ඒක හොඳ නැහැ. හොඳ දැකීමක් තියෙන කෙනා අනුන්ට හිංසා කරන්නේ නැහැ. ඒක සාමාන්‍ය දැනීමක්. ඉතින් අපි බෞද්ධ වශයෙන් ගිහිල්ලා අර එක්කිනුට කිව්වොත් මේක හරි දැකීමක් කියලා අපේ එකක් තියෙනවා. මුස්ලිම් කෙනෙකුට කිව්වොත් ඒක මුස්ලිම් මාර්ගයේ බුදුදහමේ තියෙන ආර්යයන්ගෙන් මඟ තියනවද? නෑ. මුස්ලිම් ධර්මයේ තියෙන මුස්ලිම් ධර්මයේ ආර්යයන්ගෙන් මඟ නැහැ. ඒක නමුත් ඒගොල්ලෝ හිතා ගන්නවා අපිත් මේ හරි දැකීම තමයි. වෙනත්නි ඒ නිසා මේ හරි දැකීම කියන එක හැමතිස්සෙම කියනකොට තේරුම් ගන්න ඕනේ මොකද්ද කියලා දැනගෙන දැන් අපි හිතමු අපේ පැරණි උපාසකම්වල නම් හරි දැකීම කියනකොට එක පාඩම කියනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ දැනීම සම්මාදිට්ඨිය කියලා. දැන් මොකද්ද සම්මාදිට්ඨිය කියන එක අහුවනම් පිළිතුර එන්නට ඕනේ මොකද්ද අඩුතරමින් පිළිතුර එන්නට ඕනේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයයි සම්මාදිට්ඨිය කියලා. හරි දැකීම නෙමෙයි. යහපත් දැකීම නෙමෙයි. සම්මාදිට්ඨිය කියන එකේ තේරුම මොකද්ද කියලා අපි කෙලින්ම කියන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කියලා. ඒකෙත් තියෙන කොටස් දෙකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨින් පහන් ද්වයං වදාමි. මහණෙනි මම සම්මා දිට්ඨිය දෙආකාර කොට දේශනා කරනවා. අත්තිභික්කවේ සම්මා දිට්ඨි ලෝකියා පුඤ්ඤ අත්තිභික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛා කියලා කියනවා. ආශ්‍රව සහිතයි පුණ්‍ය භාග්‍යය සැපයට නැඹුරු වෙලා තියෙන්නේ උපදීවේ පක්ඛා ඒ නිසා මත පුනර්භවය ඇති කරනවා. සාසව ආශ්‍රව සහිතයි. ඒ කියන්නේ භවගාමී කර්ම රැස් කිරීම සිද්ධ වෙනවා. ඒ සම්මාදිට්ඨිය හේතු කොටගෙන. අනිත් එක කියනවා අත්තිභික්කවේ සම්මාදිට්ඨිය අනාසවා ලෝකුත්තර මග්ගංගා කියලා. අනාසව ආශ්‍රවයන් පහ කරනවා. ලෝකුත්තර ලෝකයෙන් ඈතර කරනවා. මග්ගංගා සෝවාන් සකදාගාමී ආදී මාර්ගාංගයක් බවට පත් වෙනවා. මග්ගංගා. එතකොට දැන් මේ දෙකේ වෙනස තියෙනවා. එකක් ලෝකීය සම්මාදිට්ඨිය අනිත් එක ලෝකුත්තර සම්මාදිට්ඨිය. දැන් ඔයයන්ට තියෙනවනේ මොන සම්මාදිට්ඨියද? ඔයයන්ට තියෙනවනේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය නෑ. මොන සම්මාදිට්ඨියද? මේ කියපු ලෝකෝත්තර සම්මාදිට්ඨිය. මේ සම්මාදිට්ඨිය කියනවා කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා. කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කියන කර්මය මගේ දායාදේ කරගෙනයි ඉන්නේ කියන එක පිළිබඳව දැනීම. නැත්තම් කියනවා දසවත්තුක සම්මාදිට්ඨිය කියලා විග්‍රහ කරනවා. වෙනදී අපේ ගිහි බෞද්ධ ජනතාවට ගිහි බෞද්ධ ජීවිතයට සම්බන්ධ වෙන සම්මාදිට්ඨිය පැහැදිලි වෙන්නේ නැහැ. කොහෙද දැනගෙන කොබලන්න? මං හිතනවා දන්නවා ඇති හුඟක් දෙනා. නමුත් මේ දසවත්තුක සම්මාදිට්ඨිය පිළිබඳව දන්න අය කොබලන්න සම්මාදිට්ඨිය අංග 10ක් තියෙනවා කියලා දන්න අය අපුස්සන් බං. පොඩ්ඩක් අංග 10ක් තියෙන සම්මාදිට්ඨිය පිළිබඳ දන්න අය කොබලන්න. එතකොට පින්වත්නි එහෙනම් ඔය නැත්තම් ආපු මාර්ගයේ සාර්ථකද? නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිව්වත් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්වත් ඔයත් මෙතෙක් බෞද්ධයි කියලා කියගෙන ආපු මාර්ගයේ සාර්ථක ගමනක්ද ආවේ? හිස් නැද්ද බෞද්ධ ප්‍රතිපදාව? බලන්න කොයි තරම් අපි බෞද්ධයන් වශයෙන් පිරිහිලාද කියලා. මොන තරම් පිරිහිලාද කියලා.
දැන් අපි යන්න ඕනේ මුල්ම අංගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල්ම අංගය පිළිබඳවත් අපිට දැනීමක් නැහැ. ඉතින් කොහොමද අපි බුද්ධ ධර්මයේ කිව්වේ? කාගේ වැරද්දද ඔය? කොහොමද මෙතන දහම් පාසල් ගියාද? අතෝසන්වත් දහම් පාසල් ගියාද? අයියෝ වැඩිහිටියෙම දහම් පාසල් ගියේ නැද්ද ඉස්සර? හොඳයි අතපහලම්. දැන් බලන්න ඒ කියන්නේ දහම් පාසල් වලත් උගන්ලා නැහැ. ඒ ඇත්තන්ගේ ජීවිතයට අදාළ වෙන සම්මාදිට්ඨිය ආර්ය මාර්ගය මොකද්ද කියලා පෙන්වලා නැහැ. වද? නෑ. දස කුසල නෙමෙයි. මේ දැන් කාට බණ කියන්නද? මන් දන්නේ ඔය ඇත්ත නොදන්නා වෙන්න නම් බෑ ඔක. ඒ කියන්නේ මෙතෙක්කල් බණ අහපුවා මොකක්වත් ඔළුවට අරගෙන නැහැ කියන එකයි. ඔකෙන් අදහස් කරන්නේ මමම මෙතන අනන්තවන් කියලා කියනවා ඔක. ඔය දසවත්තුක සම්මාදිට්ඨිය, දසවත්තුක මිච්ඡාදිට්ඨිය මොකක්ද කියලා මමම කියලා කියනවා මෙතන අනන්තවත්. කොහෙද? ඉතින් බලන්න පොඩ්ඩක් හිතලා බණ ඇහුවා. කොහොම වෙනකොට අපිටත් හිතෙනවා මොකද්ද මේ කරන්නේ අපරාධින් කියලා. වෙනත්නේ මේ දසවත්තුක සම්මාදිට්ඨිය ගිහි ප්‍රතිපදාවට එන්නේ. ගිහි ප්‍රතිපදාවේ ආරම්භ කරන මාර්ගයේ තියෙන්නේ මේකේ. ඔය ඇත්තන්ට දුක දන්නවද? දුකට හේතුව දන්නවද? මිදීම දන්නවද? මිදීමේ මාර්ගය අවබෝධද? කිසි කෙනෙකුට අවබෝධයක් නැහැ. ඒකනේ සමහරක් ඇත්තෝ කියනවා මේ සම්මාදිට්ඨිය ආදී මෙහිම පටන් ගත්තට සම්මාදිට්ඨිය වශයෙන් මේක සීල සමාධි ප්‍රඥා වශයෙන් වෙන්න ඕනේ. සමාධි සීල ප්‍රඥා සීල සමාධි නෙමෙයි කියලා. ඒ නිසා අන්තිමෙන් පටන් ගන්න හදනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකද එකපාරටම ඒගොල්ලෝ හිතුවේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පටන් ගන්න ඕනේ සීල සමාධි ප්‍රඥා, ඒ කියන්නේ සම්මාදිට්ඨිය අයින් කරන්න ඕනේ කියලා. සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රඥාව. ඒකෙන්ද මේක පටන් ගන්නකොට ප්‍රඥාවෙන් ඒකෙන්ද මේක අයින් කරලා මේක එන්න ඕනේ සීල සමාධි ප්‍රඥා වලින්. ඒක නිසා මුල වෙනස් වෙන්න ඕනේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේට වැරදුනේ නෑ. ගොඩ දෙන සමහර තැනක් එක කොනකින් අල්ලගෙන ඒකම දෘෂ්ටියක් වශයෙන් ග්‍රහණය කළා උගන්වනවා. බලන්න. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දක්වලා තියෙනවා මොකද්ද ප්‍රතිපදාව කියලා. දැන් මේ ප්‍රතිපදාව දක්වන විදිහට බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨි කියන ලෝකීය මාර්ගයට එනකොට ඒ ලෝකීය මාර්ගයේ පළවෙනි අංගය තමයි සම්මා දිට්ඨියේ අත්ති දින්නම් අත්තිඨං අත්තිහුතං අත්තිසුකඩ දුක්ඛානං කම්මානම් ඵලං විපාකෝ අත්‍යයන් ලෝකෝ අතිපරෝ ලෝකෝ අතිමාතා අතිපිතා අතිසත්තා උපපාතිකා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේයිමංච ලෝකං පරංච ලෝකං සයං අභිඥා සච්චිකත්වා පවේදෙන්ති. අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා, මේ ලෝකේ සමන බ්‍රාහ්මණයන් ඉන්නවා. සම්මග්ගතා සම්මා පටිපන්නා, මනා මාර්ගයට ගිය මනා මාර්ගයේ පිළිපන්. යේයිමංච ලෝකං පරංච ලෝකං, යම් මෙලව පරලොව කියලා එකක් තියෙනවා නම් සයං අභිඥා සච්චිකත්වා පවේදෙන්ති, තමාගේම නුවණින් දැන සාක්ෂාත් කොට ප්‍රකාශ කරන්නා වූ. මේ කවුරු ගැනද කිව්වේ? සම්මා සම්බුදුරු කියලා කොටසක් ලෝකෙ පහළ වෙනවා කියන එක පිළිබඳව තමන් විශ්වාස කරනවා. ඒක දන්නවා. ඒ විශ්වාසයේ මත පිහිටන්නේ නැත්නම් අත්ති දින්නම් අත්තිත්තං අත්තිහුතං කියන ඒවා ගැන හැඟීමක් නැහැ. ඉන්නේ නත්ති දින්නම් අත්තිත්තං අත්තිහුතං අත්තිසුකල දුක්ඛාරං කම්මානම් ඵලං විපාකෝ කියලා ඒක පෙන්නලම තියෙනවා. එහෙම එකකුත් තියෙනවා කියලා. ඒ සම්මාදිට්ඨියට අනතුරුව සමහරක් ඇත්තන් කියනවා එහෙම දීමෙහි විපාක නැහැ, පිදීමෙහි විපාක නැහැ, හෝමෙහි විපාක නැහැ, මේ ආදි වශයෙන් පෙන්වන දෘෂ්ටියකුත් තියෙනවා. ඒ දෘෂ්ටිය මිච්ඡාදිට්ඨිය වශයෙන් අරගෙන සම්මාදිට්ඨියට පෙන්වන්නේ අත්ති දින්නම් අත්තිත්තං අත්තිහුතං කියලා. එන්නත් මොකද අත්ති දින්නම් කියන්නේ? දින්නම් දීමෙහි විපාක තියෙනවා කියනවා. දැන් දීමෙහි විපාක තියෙනවා. දීමෙහි විපාක තියෙනවා. ඉත්තං පිදීමෙහි විපාක තියෙනවා. මොකද වෙනස? දීමෙහි විපාක තියෙනවා, පිදීමෙහි විපාක තියෙනවා. මොකද වෙනස? දැන් දෙනවා. හැබැයි මතක තියාගන්න දැන් මේ
මේ ඔක්කොම කවුද පුද්ගලයා මේවා ක්‍රියාත්මක කරන්නේ? බුදුහාමුදුරන්ගේ වචනේ පිළිගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බාරගත් තැනැත්තෙක් කියන එක අමතක කරන්න එපා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බාරගත් ඒ තැනැත්තා දින්නම් දෙනවා. කාටද දෙන්නේ? ඕන කෙනෙකුට. කරුණාවෙන්, මෛත්‍රියෙන්, නුවණින් යුක්තව තමයි දෙනවා. බල්ලෙකුටත් දෙනවා. හිඟන්නෙකුටත් දෙනවා. ලෙඩෙකුටත් දෙනවා. ආයි කවුද කියලා හොයන්නේ නැහැ. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් යමක් අවශ්‍ය කෙනාට පුළුවන් නම් ඒ අවශ්‍ය දේ දෙනවා. හැබැයි දෙන්නේ ඥානවන්තව. ඒ කියන්නේ දැන් අපි දෙනවා කියලා වහ ටිකක් දුන්නොත් එහෙම දීවලා දෙන්නේ නැහැ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටි කෙනා. එයා නුවණින් දෙන්නේ ඒක, කරුණාවෙන් මෛත්‍රියෙන් දෙන්නේ ඒක. එයා දන්නවා කර්මඵල දන්නවා. ඒ නිසා එයා දෙන්නේ අර සිහියෙන් නුවණින් ඉන්න කෙනෙක්. එයා දෙන්නේ මොකද්ද කියලා දැනගමයි. ඒකයි දින්නම් කියලා කිව්වේ. ඉත්තං කියන්නේ පුදනවා. දෙනවා පුදනවා කියන දෙකේ ලොකු වෙනසක් තියෙනවා. දැන් මෙහෙමයි අපි හිතමු බල්ලෙකුටත් දෙනවා. බල්ලෙකුට කන්න දීලා ඇවිල්ලා කියනද දැන් අපේ ළමයෙක් බල්ලෙකුට කන්න දුන්නා කියලා. ඒ ළමයා අම්මට කියනද අම්මේ මම බල්ලට බත් පූජා කළා කියලා කියනවද? නෑ කියනවා මම බල්ලට බත් දුන්නා. මං හිඟන්නට දන් දුන්නා. මම ලෙඩෙකුට යමක් දුන්නා කියලා යදන්නේ. මම බුද්ධ පූජාව තිබ්බා. මම බුද්ධ පූජාව තිබ්බා නම් ඒ කියන්නේ දුන්නා වගේ තමයි ඒකයි. බුද්ධ පූජාව පූජා කළා නැත්නම් පිළිගන්නවා. සංඝික දානය එහෙමද කියන්නේ අතනම? නෑ ඔය අත කියන්නේ මොකද? මම සංඝික දානය දුන්නා. දැන් සංඝික දානය දුන්නයි කියන කෙනාට මොකද අදහස් කරන්නේ? සංඝයාගේ ගන්න දෙයක් නෑ මගේ තමයි තියෙන්නේ ඔක්කොම. සංඝික දානයක් දුන්නා කියන එක තේරුම මේකයි. මම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටලා සංඝයා කියන්නේ ඔය නිකන් වැඩගත්ම නෑ ඒ තරම්. ඒගොල්ලන්ගේ තරම් දෙයක් නෑ. ඒක දුන්නා මම සංඝයාට. මම සංඝයාට පිටුවා නැත්නම් පිළිගන්නවා ඒ දෙකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ සංඝයාට මම දානයක් දුන්නා කියලා කියනකොටම අදහස් කරන්නේ දාන කියන්නේ සංඝ දාන කියන්නේ මොකක්ද කියලාවත් දැනගෙන කළා නෙමෙයි කියන එකයි. මේ යොදන වචනෙම තියෙනවා කොහෙද ඉන්නේ කියන සංකල්පය. ඊගාවට අත්තිහුතං හෝම. දැන් හින්දු ආගමේ හෝම තියෙනවා. අශ්වයන් 100කගේ බෙලි කපලා හෝම කරපුවාම ඉන්ද්‍ර කියන දිව්‍යත්වයට පත් වෙන්න පුළුවන් කියනවා. ඉන්ද්‍ර කියන්නේ ශක්‍ර. ශක්‍ර වෙන්න ඕන නම් හින්දු ආගමේ හැටියට අශ්වය 100කගේ බෙල්ල කපන්න ඕනේ කියනවා. අශ්වය 100කගේ බෙල්ල කපපුවාම ශක්‍ර කියන තත්වයට ඉන්ද්‍ර කියන තත්වයට එන්න පුළුවන් නම් එතකොට සතුන්ට කරුණා මෛත්‍රිය දක්වපුවහම කොහෙද යන්නේ? සතුන්ගේ බෙල්ල කපපුවහමත් අර තත්වයකටපත් වෙන්න ඕන නම් පුළුවන් නම් එහෙනම් සතුන්ට කරුණා මෛත්‍රිය දක්වපුවහම ඒකෙන් වෙන්න ඕනේ අපායට යන්නේ. බලන්න දෘෂ්ටි හෝම කියලා කියන්නේ මෙතන ඒ වගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටි කෙනාගේ එයාගෙන් කිසිම විදිහකට කිසිම සතෙකුට හිංසාවක් හානියක් නැහැ. ඒ හෝම කිව්වේ දැන් ඔය ඇත්තන්ගේ ගෙවල් දොරවල් වල මගුලක් තුලාවක් වෙනවා. වෙනකොට ගෙදර ඇත්තෝ එකතු වෙලා දානයක් දෙනවා. සංඝයා වඩම්මල එහෙම දානයක් දෙනවා. ඒ දානෙ දෙන්නේ කාට නිවන් බලාගෙනද? නෑ ඒ දානෙ දෙන්නේ අර මංගල්‍යයට මූණ දෙන ඇත්තන්ට ආශිර්වාද පිණිසයි දාන දෙන්නේ. අනේ ආශිර්වාද පිණිස යම්කිසි ආකාරයකින් කරන දානමාන ආදී කටයුතු තියෙනවා නම් ඒවට තමයි හෝම කියලා කියන්නේ. ළමයින්ගේ උපන්දින වලට දන් දෙන්නේ ඒවා හෝම. ඊගාවට අත්ති සුඛට දුක්ඛතාන කම්මාන ඵලං විපාකෝ. සුඛට දුක්ඛට සුඛට යහපත් කටයුතු යහපත් ක්‍රියා දුක්ඛට අයහපත් ක්‍රියා. යහපත් ක්‍රියා අයහපත් ක්‍රියා කියන මේ දෙකේ ඵල විපාක තියෙනවා. ඒ කියන්නේ කුසල අකුසල කර්මයන්ගේ විපාක තියෙනවා කියලා දැනගන්නවා. ඒකට එහෙමනම් යහපත් ඒතර මොකද්ද අදහස් කරන්නේ? කාටවත් අයහපත් ක්‍රියාවල විපාක ඕනේද? අයහපත් ක්‍රියාවල විපාක තියෙන බව දන්නවනම් අයහපත් ක්‍රියා කරනවද? නෑ. එහෙනම් යහපත් ක්‍රියාවල විපාකයක් තියෙන බව දන්නවනම් යහපත් ක්‍රියා කරනවද? කරනවා. එතකොට ඒ යහපත් ක්‍රියා කිරීම තමයි නැත්නම් සිල් රකින්නවා කියන්නේ නැත්නම් කුසල් කරනවා කියන්නේ. දැන් යහපත් ක්‍රියා අයහපත් ක්‍රියාවල් වලින් වළකිනවා.
අයහපත් ක්‍රියාවල් වලින් වළකිනවා කියන්නේ මොන ක්‍රියාවල් වලින් වළකිනවද? සාමාන්‍ය මිනිස්සෙක් වශයෙන් මිනිස්යාට අයිති අයහපත් ක්‍රියාවල් වලින් වළකිනවා. මොනවාද? පංච දුෂ්චරිතේ වළකිනවා. යහපත් ක්‍රියාවල් වල යෙදෙනවා. පංච සුචරිතෙහි හැසිරෙනවා. එතකොට දැන් මේ දෙකම දැනගන්නට ඕනේ එහෙනම්. නැත්තම් එතනින් එහාට ආර්ය අෂ්ටාංගික මාර්ගය නෑ. එතකොට දැන් මොකද්ද මේ දුෂ්චරිතෙන් වළකිනවා සුචරිතෙහි යෙදෙනවා කියලා කියන්නේ? සිල් සමාදන් වෙනවා. දැන් ඉතින් සමහර දෙනාට කොහෙන් ගියත් කරකිලා එනවා පන්සිල් වලට කියලා. සමහර කෙනෙක් කොහෙන් ගියත් කරකිලා ඔතෙන්ට තමයි එන්න ඕනේ වෙන තැනක් නෑ. පිළිතුරේ 10 පාරක් කිව්වත් පන්සිල් විග්‍රහය 10 වෙනි පාරෙදිත් ඔයගලන්ට වැඩිපුර යමක් ඒකේ තියෙනවා ගන්න. කියවෙනවා ගන්නට. මේ ධර්මයේ මහ පුදුම දෙයක්. සාගරයක් වගේ කියලා කිව්වේ ඒකයි සාගරයක් වගේ කියලා කිව්වා. බලන්න දැන් සමාදන් වෙනවා. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. මොකක්ද තේරුම? මොකද? සතුන් මැරීමෙන් වළකීම කියන එක. සතුන් මැරීමෙන් වළකීම. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කිව්වේ. ඒක දැන් භාගයට උත්තරේ හම්බුනේ. ඒ කියන්නේ මම සතුන් මැරීමෙන් වළකීම කියන්නේ පාණාති පාතා වේරමණී කියන තැනට විතරයි. සික්ඛාපදං සමාදියාමි. ශික්ෂාපදයක් වශයෙන් කියන්නේ ශික්ෂාවට කාරණයක් වශයෙන් ශික්ෂාපදං කියන්නේ හික්මීමේ කාරණයක් පුහුණු කිරීම. දැන් ශික්ෂණ රෝහල් තියෙනවා. ශික්ෂණ රෝහල් කියන්නේ පුහුණු කරනවා. පුහුණු ආයතන. ඒක දොස්තරවත් පුහුණු කරනවා, නර්සස්වත් පුහුණු කරනවා, ඔක්කොම ඒකේ තියෙනවා. ඒකද ශික්ෂණ රෝහල කියනවා. ඒක දැන් පුහුණු කිරීමක් කියන්නේ. සතුන් මැරීමෙන් වළකින්නේ මම එය ශික්ෂා පදයක් වශයෙන් සමාද පුහුණු වීමට කාරණයක් වශයෙන් සතුන් මැරීමෙන් වළකිනවා කියන එකයි. දැන් සතුන් මැරීමෙන් වළකිනවා එකක්. වළකිනාට මදි තව පුහුණුවකුත් තියෙනවා වළකිච්ච එකට අනුරූපව. මොකද ඒ පුහුණුව? නිහිත දණ්ඩෝ නිහිත සත්ත්වෝ දඬු බහා තබන්න සැත් බහා තබන්න. දඬු බහා තබන්න සැත් බහා තබන්න කිව්වේ පොළොමුගුරු අවියායක අයින් කරන්න. මොකටද? අර පුහුණුවට පසුබිම හදනවා. පුහුණු වෙන්න තියෙනවා. හැබැයි නිකන් පුහුණු වෙන්න බෑ. මැරීම වැළකිනවා වගේ. වැළකුණාටම වැළකින පසුබිමක් හදන්නටත් ඕනේ. ඒක පුහුණු වීම දියත් කරන්නට. ඒ නිසා සතුන් මැරීමෙන් වැළකුණාට මදි සතුන් මැරීම සඳහා තියෙන ඔය තියෙන උපයෝග කරගන්න යම්කිසි බඩු භාණ්ඩ අවියාවුද පොළොමුගුරු තියෙනවා නම් ඒවත් අයින් කරන්න. මොකද ඒවා තියෙනකොට සතුන් මැරීම තමයි පෙළඹෙනවා. ඒ නිසා ඒවා අයින් කරන්න. ඒවා තබා ගැනීම ලැජ්ජ වෙන්නට. දයාපන්නෝ කාරුණික වෙන්නට. ඊකට කියවා සබ්බ පාන භූත හිතානුකම්පී සියලුම හටගත්තා වූ සත්වයන් ප්‍රාණයන් කෙරෙහි හිත කියන්නේ මෛත්‍රියයි අනුකම්පී කියන්නේ කරුණාවයි. එන්නත් මොකක්ද මේක? අනුහිත මෛත්‍රියයි අනුකම්පී කරුණාවයි. දැන් මේක පුරුදු කරන්න ඕනේ. හිත සබ්බ පාන භූත හිතානුකම්පී විහෙරති. විහෙරති කියලා කියන්නේ ජීවිතයේ සම්පූර්ණ ප්‍රයත්න ඒක වෙන්නට ඕනේ යට. ආයි මේ වෙලාවේ තියෙනවා මේ වෙලාවේ නෑ. එහෙම එකක් නෑ. නිර්ණය කරන මේක පවතින්නට ඕනේ. හැමදාම පවතින්නට ඕනේ ඒක. දැන් සමහරකට මෛත්‍රිය කියනවා පන්සලට ඇවිල්ලා භාවනා කරන වෙලාව විතරක්. ගෙදර ගියාම මෛත්‍රිය නෑ. ගෙදර එහෙම ඒක විහරණය නෙමෙයි. ජීවිතේ පුරාම ප්‍රාර්ථනා විහරණය කියන්නේ. දැන් බැරිද පුරාම පවත්තන්න? පුළුවන්. මොනක බන් පවත්තනයි? ඒ පවත්තන්න බැරි. පින්වත්නි බලන්න මෙතන ඉන්න කවුරු හරි අත උස්සන්න බලන්න. අනුන්ගෙන් Tamanට පීඩාවක් ලැබෙනවට කැමති අය කායිකව හරි මානසිකව හරි අනුන්ගෙන් පීඩාවක් වෙනවට කැමති කෙනෙක් අත උස්සන්න කවුරුත් නැහැ. ඔය කවුරුවක්වත් කැමති නැහැ. දැන් ඔය හැම එක්කෙනාම දන්නවා අනිත් කවුරුවක්වත් කැමති නැහැ කියලා. දැන් මම කැමතිත් නැහැ. මං වගේම අනිත් අය කැමතිත් නැහැ. දැන් ඔබට යම්කිසි කෙනෙක් කායිකව හෝ මානසිකව හෝ පීඩාවක් ලබා දෙනවා. පීඩාවක් ලබා දෙනකොට ඔබට යම්කිසි වේදනාවක් දැනෙනවද? දුක් වේදනාවක් දැනෙනවා. දැන් මට දුක් වේදනාවක් දැනෙනවා.
එහෙනම් මගෙන් යම්කිසි පීඩාවක් වෙනකොට අනිත් මමට මගේ ගාවේ ඉන්න අනිත් මමට මොකද වෙන්නේ? එයාට දුක් වේදනාවක් දැනෙන්නේ නැද්ද? ඔය ඉන්න මමලා ටිකට අනිත් ඒ එක එක්කෙනාගෙන් හිංසාවක් ලැබෙනවා නම් මොකෝ වෙන්නේ? දැන් හැම මමම දන්නවා මම කැමති නැහැ කියලා. එහෙනම් ඉතින් ඔය මමලට පුළුවන් ද අනිත් මමලට හිංසා කරන්න බෑ. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? මම දැනගන්නට ඕනේ මගෙන් අනිකෙකුට හිංසාවක්, කරදරයක්, පීඩාවක් නොවේවා කියලා. දැන් හැම සත්වයක්ම හැම විටම අනේ මගෙන් දුකක් කිසිවෙකුටත් නොවේවා කියලා මනසින් දරාගෙන සිටිය යුතුද නැද්ද? හැමතිස්සෙම මනස දරන්න ඕනේ. කියා මොන ඉන්නා නෙමෙයි. මනස දරාගෙන ඉන්නවා. මගෙන් කිසිවෙකුට නොවේවා. ඒක තමයි විහෙරණය කියන්නේ. ඒ කියන්නේ ඥානි කතාය, වත්තු කතාය, අනුත්ථිතාය, ಪರಿචිතාය, සසමාරද්ධාය කියලා කියේ ඥානි කතාය. වාහනයක්. ඔය දැන් වාහනයකට නැග්ගොත් යන්න යම් තැනකට යන්න ඕන නම් වාහනේ කකුල මේ පැත්තේ තියලා කකුලක් ඇතුලේ තියාගෙන යන්න පුළුවන්. ඒ කකුල් දෙකම ඇතුලේ දාගෙන වාඩි වෙලා යන්න ඕනේ ඒක ඇතුලේ. ඉතින් වාඩි වුණා නම් ගමන කෙලවර එතෙන් යනකම් වාහනේ තමයි ඉන්නේ. ඒ කියන්නේ යාගේ ජීවිතේ පුරාම මෛත්‍රී කරන එක නත් මෛත්‍රී වාහනයක් යාට. ඒ වාහනේ යා යනවා වගේ. මේ කියන්නේ ආයි අතරමඟ වෙහිමක් නෑ නියම තැනට යනකම්. වත්තු කතාය කියලා කියන්නේ තමන්ගේ බඩු පොදියක් මොන හරි තියනවා. ඒක කරපින්නගෙන යනවා. බඩු පොදිය අරගෙන යනවා නම් අහවල් තැනට යනවා කිව්වොත් එතනට යනකම් බඩු පොදිය අරගෙන යන්නේ නේ. ගිමන් අරිනවා නම් හරි. ඒ කියන්නේ එතන නැවතිලා ඒක ගැන බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි ඉන්නේ. මේ යනවා. දැන් යන ගමන මහන්සි. ඒකේ බඩු පොදිය දුමින් තිබුණා. බඩු පොදිය දුමින් තිබ්බත් බඩු පොදිය ගැන සිහිය නැද්ද? සිහිය තියෙනවා. ආයි අරගෙන ආයි කරේ තියාගෙන යනවා. ඒ වගේ බඩු පොදියක් වගේ මෛත්‍රිය පොඩ්ඩක් නැවතුණත් එතන සිහිය තියෙනවා. ඒ වගේම දිගින් දිගටම Tamanට කියන්නේ හැම එකකින්ම කියන්නේ නැවත වඩලා හදලා ඒක තියාගන්න ඕනේ. හිතේ තියාගෙන ධාරණය කරගන්න මනස පවත්වන්න එකපාරටම ලේසි නෑ. ඒක නිසා ಪರಿචිතය නැවත පුහුණු කරනවා. නැවත පුහුණු කර ඒ தත්ත්වය හදනවා. සසමාරද්ධාය හොඳට හොඳට ඒකේ යෙදිලා තමන් බැඳින නීවයෙන් කටයුතු කරන්න ඕනේ සඳහා කිව්වා. ඒ වගේ හැමතිස්සෙම මගෙන් දුක කිසිවෙකුටත් නොවේවා කියන සංකල්පය තමන්ගේ මනසේ දරන්න ඕනේ. දැන් මම හැමතිස්සෙම ඉන්නවා මගෙන් දුක කිසිවෙකුටත් නොවේවා කියන සංකල්පය යටතේ. මම කැමති නෑ අනිත් කෙනෙකුට දුකක් වෙනවට. දැන් ඊගාවට මම දකින්නවා කාට හරි දුකක් වෙලා තියෙනවා. එතන මොකද කරන්නේ? දැන් මම කැමති නැත්තම් එයාගේ දුක බලාගෙන ඉන්න. මම දැන් මොකද කරන්නේ? මේ දුකට පිහිට වෙන්නද මට සිතුවිල්ල පහළ වෙනවා නම් ඒකට තමයි කියන්නේ කරුණා කියලා. මෙත්තා කරුණා. ඉතින් පෙරපස නොවි කියනවාද මෙත්තා කරුණා? කියනවා. එහෙනම් හැම කෙනෙකුටම මෛත්‍රියත් කරුණාවත් මේක දරන්න කියලා කිව්වා. ඒ කියන්නේ විහෙරති මේකේ පවත්වන්න ජීවිතය. ඕක පවත්වනකොට නිකම්ම අනිත් සිල්පද හතරට පළවෙනි සිල්පදයේ ප්‍රත්‍ය වෙලා ඉවරයි. පළවෙනි සිල්පදයේ රැකීමේ හේතුව අනිත් සිල්පද හතරට ප්‍රත්‍ය වෙලා ඉවරයි. මෙත්තා කරුණා දෙක ජීවිතය තුළ තහවුරු නම් නොදුන් දෙය ගන්නවද? කාම මිත්‍යාචාරය කරනවද? බොරු කියනවද? මත්පැන් බොනවද? නෑ. එහෙනම් පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරනවා කියන්නේ සුචරිතේ වඩනවා. අනිත් සිල්පදවලදීත් එහෙමයි. නොදුන් දෙය ගන්නෙ නෑ. මෙත්තා කරුණා තියෙනවා. නොදුන් දෙය ගන්නෙ නෑ. තමාට ලැබිච්ච දෙයකින් විතරක් තමන් ලැබෙනවා. තමන්ගේ තියෙන දෙයින් තමන් සතුටු වෙනවා. ඒ වගේම නොසරව සතුටු සිතින් ජීවත් වෙනවා. සතුටු සිතින් ජීවත් වෙනවා කියන්නේ අනුන්ගේ සැපෙහි සතුටු වෙනවා කියන්නේ මුදිතාව වඩනවා කියනවා. එහෙනම් මෙත්තා, කරුණා, මුදිතා කියන මේ බ්‍රහ්ම විහාර තුන සම්පූර්ණයි දෙවෙනි ශිල්පදෙට එනකොට. එහෙනම් ඉතින් උපේක්ෂාවත් පෙරපස නොවීම තියෙනවා. දැන් කාමේසු මිච්ඡාචාරා වේරමණී කියවා. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. භ්‍රමචාරීත්වයේ පුරුදු කරන එකක් තියෙනවනේ. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙනවා නේද?
අබ්‍රහ්මචර්යා සුමා මාසිකට 4 පාරක් සමාදන් වෙන්න කියලා කිව්වෝක. ගිහි ජීවිතේ ගිහි ප්‍රතිපදාවේ අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සුමානකට 1 පාරක් සමාදන් වෙන්න ඕනේ. එයි අනිත් අවස්ථාවල් වලදී කැපයි. නමුත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්න කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්න කෙනා කියන්නේ සසර දුකින් මිදෙන්න බලාගෙන ඉන්නේ. සසර දුකින් මිදෙන්න බලාගෙන ඉන්නවා නම් මොන විදියකින් හරි ඔය ස්ත්‍රී පුරුෂ සම්බන්ධේ නවත්තන තාක්කල් කාටවත් සසර දුකින් මිදෙන්න බෑ. පුළුවන් කමක් නෑ. මොකද එකම බාධකය එකම බන්ධනය තමයි මොකද්ද? ගෑණියට මිනිහාට ගැහණියක්. ඔය බැම්ම කඩන්න නැතුව බෑ. පුළුවන් ද කඩන්න? බැරි නම් නිවන් නෑ. එතකොට දැන් හිතන්න කපාටම කිව්ව බෑ කියලා. මොන බැම්මක් ඇද්ද? අනේ දැනගන්න දුකම තමයි. වෙන දෙයක් නෑ දුකම තමයි. එන්නත් සංසාරේ ගැහණියට මිනිහාට ගැහණියක් මේ දෙන්නගේ රූප, ශබ්ද, ගන්ධ, රස කියන මේවා වුණොන්ට ඊට වඩා බැම්මක් නෑ. ඊට වැඩිය දාහයක් නෑ. ඊට වැඩිය ආස්වාදයකුත් නෑ. ඊට වැඩිය වින්දනයකුත් නෑ. කියනවා මහා යකඩ ධම්මල් දාලා බැඳලා කුදරලා පැත්තකට දාලා තිබුණා. ඔය ඔක්කොම බැමි වලට වැඩි යටයි කියලා යම් ගෑණියෙක් යම් පිරිමියෙකුගේ හිතගත්තා නම් එක පිරිමියෙකුගේ ගෑණියෙකු හිතගත්තා නම් ඒ බැම්ම බොහොම ධර්මයි කියනවා. එයි ජීවිතේ උනත් නැති කරගන්නේ නැද්ද? නැති කරන්නේ නැද්ද? තමන්ගේ ජීවිතේ උනත් නැති කරගන්නවා. අනේ අවුරුදු ගාණක් හදපු අම්මයි තාත්තයි දෙන්න. අවුරුදු 20ක් 30ක් තිස්සේ කැතකුණු අතගාගෙන මල මූත්‍ර සුද්ධ කරගෙන ඔක්කොම කරගෙන උගන්නලා කවලා පොලා සේරම කළා තියෙන සේසත් සම්පත් ඔක්කොම විනාශ කළා දාලා මේ දරුවව ගොඩනගලා අරගෙන අනේ අවුරුදු 25ක් 30ක් වෙනකොට අර ගැහණියෙකුට නැත්තම් පිරිමියෙකුට වෙච්ච වසඟයෙන් ඒ අම්මා තාත්තා අමතක වෙන්නේ නැද්ද? කොහොමද අමතක කරපුවත් නැද්ද මෙතන? අමතක කරපුවත් නැද්ද? ඕන තරම් ඇති කරන්න බැලුවොත් එහෙම. ඔස්සරන් ඇති. බලන්න කල්පනා කළා. ඊට පස්සේ සමහර කලාට මුළු වෛරක්කාරය වෙන්නේ නැද්ද? වෛරක්කාරය වෙනවා. දැන් ඒකනේ අපේ කොල්ලන්ට කෙල්ලන්ට වෙලා තියෙන්නේ. ඕකම තමයි වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ට කොහේ හරි කරේ එල්ලිච්චාම කාගේ හරි ඒක තමයි ලොකු. ඊට පස්සේ මේ අපි කියන්නේ චතුරාර්ය සත්‍ය නෙමෙයි. එයා තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ ඊට පස්සේ ඒගොල්ලන්ට. අපි කියන්නේ ඔබක් නෑ. අනේ ඒ සමහර දෙනා ඉන්නවා කියපුවම කියන දේ අහන ඇත්තෝ ඉන්නවා සමහරව. කොහොමද තේරුම් ගන්නද? ඒ බැම්ම බොහොම භයානක නිසා තමයි කිව්වේ සුමානකට සරයක්වත් අඩු ගන්න ෂේප් වල ඉන්න කියලා. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා පොඩ්ඩක් සමාදන්ව ගන්න. සමාදන් වෙන්න කියන්නේ අදිෂ්ඨානයක් කරන්න කියන එකයි. සමාදන්ව ගන්න කියලා කිව්වේ. ඒ අදිෂ්ඨානය කරන්න කිව්වේ වෙන එකට නෙවෙයි. දැන් බලන්න පින්නත් නේ කාම 1000කින් ඒ විදිහට දැනක පරදාර සේවන පරපුරුෂ සේවනයේ කියට පුරුදු වෙලා ඉන්න කෙනා. එයා නිරතුරුවම දැවෙන මනසකින් ඉන්න කෙනෙක් නෙමෙයිද? මොකද හිතන්නේ? නිරතුරුවම දැවෙන මනසකින් ඉන්නේ තැනත්තා. දැන් එයා සමහරකට ඒ කාල සීමාව තුල කාම මිත්‍යාචාරයේ දෙන්නේ නැහැ. නොයෙදුනත් කාම සංකල්පනා නම් මිත්‍යාචාරී සංකල්පනා නම් එයාගේ තුල වැඩෙනවා. දැවෙන්නේ නැද්ද? බයෙන් නෙමෙයිද ඉන්නේ? බයෙන් ඉන්නේ. හැබැයි විලිබිය නැති වෙච්චාම නම් ඉතින් ඇති බය නෑ. නමුත් විලිබිය තියෙනකොට අම්මා දැනගනී කියලා බයයි. තාත්තා දැනගනී කියලා බයයි. තමගේ භාර්යාව දැනගනී කියලා බයයි. ස්වාමියා දැනගනී කියලා බයයි. දූ දරුවෝ දැනගනී කියලා බයයි. ඒකින්ද විලිබිය නැතුව ඉන්න එක මම හොඳ නේ. බය ඇති වෙන්නේ ඔක තේරෙන්නේ නැහැ. ඒකද විලිබිය නැතුව ඉන්න එක හොඳයි. ඒකින්ද තමයි සමහර වර්තමානයේ කියන්නේ කාමයේ කියන එක ටිකක් ප්‍රදර්ශනය කළාට කමක් නැහැ කියන්නේ.
ඒ කියන්නේ අතිශයින් වැඩි හිටියන්ට පමණයි කියලා අතිශයින් වැඩි හිටියන්ට පමණයි කියලාම ගහනවා බෝඩ් එකේ එළියේ. හා? ඒකනේ කරන්නේ නෑ. ඇයි? ප්‍රදර්ශනය කළාට කමන්නේ. කවුද වැඩිපුර කාමයේ ප්‍රදර්ශනය කරන්නේ? කවුද? ඈ? නෑ නළු හෙලිය නෙවෙයි. ඈ? මිනිස්සු නෙමෙයි. පාරක් හන්දියක් උගේ ප්‍රශ්නයක් නෑ. මිනිස්සු කොච්චර හිටියත් උඩ ප්‍රශ්නයක් නෑ. කවුද? මොන තිරිසන්ද? බල්ලොයි බැල්ලියොයි තමයි. ඉතින් දැන් අර සංකල්පය මොකද්ද අදහස් කරන්නේ? කාමයේ ප්‍රදර්ශනයට කළාට කමක් නැහැ කියන සංකල්පය මොකද්ද කියන්නේ? ඒ සංකල්පේ දරන්නට ඔක්කොම කවුද? බල්ලොයි බැල්ලියොයි. එච්චරයි. වෙන කියන්න උපමාවක් නැහැ ඒකට. පින්වත්නි කාමයේ කියන කාටක් තියෙන දෙයක්. ඕක මේ අමුතුවෙන් මහා ලොකුවට ගන්න දෙයක් නෙමෙයි. එදා උපන් දරුවටත් කාමයේ තියෙනවා. ඒක නිසා මේ දරුවා ඇඟිල්ල කටේ දාගෙන උරා ඉන්නේ. ඒකත් ඒ ළමයි කාමයක් තමයි සංසාර පුරුද්ද. ඒක නවතින්නේ නැහැ. පුංචි දරුවන්ටත් එහෙමයි. ටිකක් ලොකු වෙනකොට මොකද ඉබේට කාම සංකල්පනාවේ නෑ අනුශේ වශයෙන් පවත්වනවා. ඒවා තමයි දිගින් දිගටම ඒ වයසට එනකොට මුහුකුරා යනකොට එනවා. ඔක මහ කුණුහරුපයක් නෙමෙයි කාමයේ මතුවෙන කියන එක සාමාන්‍ය ජීවිතේ. ඒ වුණාට ඒක එහෙම මතුුණයි කියලා මිනිස්සු තාලෙට ඕන හැසිරෙන්න. මිනිස්සු තිරිසන් තාලෙට හැසිරෙනවාට ප්‍රශ්න නැහැ. පුරාණ මිනිස්සු ඒකනේ පින්නන්නේ ගෙවල් දොරවල් හදාගත්තේ. ගෙවල් දොරවල් හදාගෙන ආවරණය කරගත්තේ ඒකේ තරම් හොඳ මේ ප්‍රසන්න ලස්සන දෙයක් නෙමෙයි නිසායි මුල් කාලේදීම. දැනගන්නට අද සමහර දිනාට ඕක මේ මහා ලොකු දෙයක් කියලා හිතුණාට බුදුදහමේ නම් ග්‍රාම්‍ය දැන් කිව්වේ මොකද්ද කිව්වේ අත්තකිලමතාන යෝග කාමසුකල්ලිකාන කාමේසු කාමසුකල්ලියාන යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ හීනයි ග්‍රාම්‍යයි පුතජ්ජනයන්ට සම්බන්ධ වෙච්ච එකක් අනාර්යයි අනත්ත සංහිතෝ අනර්ථයටම තමයි නැඹුරු වෙලා තියෙන්නේ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා විග්‍රහ කළේ අනර්ථයක් ඇති කරන්නේ අර්ථයක් ඇති කරන්නේ නැහැ. එතකොට ඒ නිසා තමයි මිච්ඡාචාරයෙන් වළකින්නේ කියලා කිව්වේ. මිච්ඡාචාරය යහපත් දෙයක් නෙමෙයි ඕනාට වැඩිය අත්තකිලමතාන යෝගයට ගියොත් ඒක නම් Tamanට අනර්ථ සහගතයි. දැන් මම කිව්වේ අත්තකිලමතාන යෝගයේදී අනර්ථ සහගතයි කිව්වා. සාමාන්‍ය කාම පරිහරණය එහෙම දැක්වේ නෑ. නමුත් භව දුකට නම් හේතු වෙනවා. ඒක කඩන්න ඕනේ. ඒ කෙදීම හැමෝටම කරන්න බෑ. සමහර දෙනාට මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධය කඩනවයි කියලා කියනකොට පින්වත්නි දරන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. ඒක හරි. එහෙම තමයි. මොකද හේතුව සංසාරයේ එක එක්කෙනාගේ ගති පුරුදු එක විදිහටයි තියෙන්නේ. සමහර කෙනෙකුට ওই බන්ධනේ කඩනවයි කියන එක ඒ තරම් ප්‍රශ්නයක්වත් නෙමෙයි. හැබැයි සමහර දෙනා ඒ බන්ධනේ කඩාගත්තත් ආයි බැම්මට වැටුනොත් ඒකත් ලේසි වෙන්නේ නෑ. දැන් අර අනිත්‍ය ගන්ධ කුමාර ජාතකය බලන්න. ඒ කුමාරයා බඹලව ඉඳගෙන මිනිසත් බවට පත් වෙලා ස්ත්‍රීන් කෙරෙහි කිසිම ඇල්මක් තිබුණේ නෑ. අම්මා බොහෝ විටම මුළු සිරුරම වහගෙන ඇවිල්ලාලු දරුවාට කිරි දෙන්නේ. මු ඔළුවේ ඉඳන්ම වහගෙන ඇවිල්ලාලු දරුවාට කිරි දෙනකොට ගැහණියක් පිළිකුල් කළා ගැහණෝ. ප්‍රතික්ෂේප කරා. අන්තිමට ඔහොම ඉන්න අතරේදී මෙයාගේ තරුණ වයසත් ආවා. දැන් රජුලන්ට උඩ කසාද බඳලා දෙන්න. මෙයා ස්ත්‍රීන් ප්‍රිය කරන්නේ නැහැ. අන්තිමට නගර රටේ ප්‍රචාරය කරේ මෙයාව වසඟයට ගන්න පුළුවන් ගැහණියෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න එයාට කසාද බඳලා දෙන්නයි කිව්වා. ඉතින් කොහොම හරි නගර සෝබිනියක් ඉදිරිපත් වුණා. එයාට කාලයක් ඕනේ කිව්වා මේකට. එයා මොකද කරේ එකපාරට කිට්ටුනේ නැහැ. එයා හිමින් වයලින් එකක් ගෙනලා හොඳට වාදනය කරන්න පටන් ගත්තා. වාදනයේ බොහොම දක්ෂ කෙනෙක්. පේන්න නෙමෙයි නොපෙනෙන්න. ඉතින් අර සංසාර පුරුදු හිමින් ටික මතුවලා එනවා අහගෙන ඉන්නකොට කොච්චර බඹලෝ හිටියත්. ඉතින් වයින්මේට තීච්ච මේ මිහිරි හඬට හිමින් කන් දුන්නා. කන් දෙනකොට මෙයාට මිහිරි බව වැටහෙනවා. අහුවා අනිත් නේ මොකද මේ වෙන්නේ මොකක්ද අර කියලා. ඒකට ගමෙන් එහෙම එක්කෙනෙක් එහෙම වාදනයක් කරනවා. අනේ එයාට ඇවිල්ලා මගේ ළඟින් ඉන්න පොඩ්ඩක් වාදනය කරන්නයි කිව්වා. ඉතින් ඔන්න වාදනය කරනවා දැන්.
ඉතින් එයා වරින් වර කිව්වා අනේ හෙටත් ඇවිල්ලා වාදනය කරන්න අනිත් එක ඇවිල්ලා වාදනය කරන්න කියලා. ඊට පස්සේ අර කාන්තාව මොකද කරන්නේ? ඔය වාදනය කරන අතර එයාගේ ඉතින් ඔය ආවේ එහෙම පේන්නට එහෙම මෙහෙ උකුල මුකුල කර කර වාදනය පටන් ගත්තා. ඒ දැන් ටික ටික පුරුදු වෙනවානේ. පුරු වෙනවා. දැන් එනවා ඇවිල්ලා සුමාන ගණන් මාස ගණන් ගණන් පුරුදුයි. දැන් ගණනක් නැහැ. ඊට පස්සේ අන්තිමට අර ඇගේ සංසාර පුරුද්ද නිසා අර කොච්චර යටපත් වෙලා තිබුණත් අර ගතිය ආපහු මතුණා. මට ඉච්ඡාම ඒ දෙන්නගේ සම්බන්ධතාවය වැඩුණා. එයා ඒ නගර සෝබනියට සම්බන්ධ කරලා දුන්නා. අන්තිමට කොච්චර ධර්ම වුණාද කියලා නම් බෝධිසත්වයෝ මේ නිකන් කෙනෙක් නෙමෙයි. බෝධිසත්වයෝ අන්තිමට මොකද්ද? මේ වගේ සැපක් නම් වෙන කෙනෙකුට ගන්න ඉඩ තියන්නේ නැහැ කියලා දකින පිළිමි මර යන්න පටන් ගත්තලු. ඒ බෝධිසත්වයෝ වෙලත් තද කාමයේ කියන එක කොච්චර බලවත්ද බම්ම කඩනවා කියන එක ඒකින් දැනගන්නට ඕකේ නිඳා කරන්න දෙයක් නැහැ. සංසාර ස්වභාවය ඕක තමයි. ඉතින් හැබැයි නිඳා කරගන්න ඕනේ තමන්ට එක පැත්තකින්. මේකේ තියෙන ආදීනව පැත්ත සලකලා. මේකෙන් තමන් විඳින දුක පැත්ත සලකලා සංසාර ගමන ගැන සලකලා. ඉතින් ගමනේ යන්න ලෑස්ති කෙනෙකුට නෑ. ඕක ප්‍රශ්න නෑ. අර ඊයේ පෙර ඉරහඳ පත්‍රෙත් කියලා තිබුණේ. එයා නම් නිවන බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. එයා මේ මිනිස් ලැබුච්ච මිනිස් බව එයාට සැපයි. ඒකින්දයි මම මේවා කරන්නේ කියලා. එහෙනම් ඒකට තවත් මොනවද එයාගේත් එක්ක කතා කරන්නේ. එහෙම ඉන්න ඕනත එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි සමාජයේ. ඒගොල්ලෝ ඕන තරම් ඉන්නවා එහෙම ඇත්තෝ. නමුත් වෙනත් ඒක ඇත්තනේ පෞද්ගලිකත්වය. ඒක අපිට වැඩක් නැහැ. ඒක ඒගොල්ලන්ගේ අයිතියක් තියෙනවා. එහෙම කියනත් ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. ඒගොල්ලන්ට එහෙම ජීවිතයක් ගත කරන්නත් අයිතියක් තියෙනවා. ඒගොල්ලෝ එහෙම ජීවත් වුණා කියලා හැබැයි ඒගොල්ලන්ට අනුන්ට හිංසා කරන්න අයිතියක් නැහැ. අනුන්ට වදේ පිණිස ජීවත් වෙන්න අයිතියක් නැහැ. අනුන්ව මුලා කරන්න අයිතියක් නැහැ. ඒගොල්ලන්ට නැහැ. ඕන විදිහක ජීවත් වෙන එකයි. නමුත් අනුන් ඒකට පලි නැහැ. ඉතින් කොහොම හරි ඔය කාම මිත්‍යාචාරයෙන් වළකින්නට ඕන නිසා කාම මිත්‍යාචාරයෙන් විතර නෙමෙයි බන්ධනයේත් වළකින්න ඕන නිසා තමයි කිව්වේ පොය හතර පෙරව වාසය කරන්න කියලා. අදිෂ්ඨාන කරනවා ස්ත්‍රී පුරුෂයන් සුමානේ දවස් 5ක් 6ක් 7ක් ඕනෝන්ගේ සම්බන්ධතාවය කාමාංශයෙන් බලපැවැත්වුවත් එක දවසක් හිතනවා අද දවසේ අපි ඒවෙන් අයින් වෙනවා. අයින් වෙලා අපි ඉන්ද්‍රිය දමනයකින් යුක්තව ජීවත් වෙනවා කියලා. බැරිද? සුමානයකට එක දවසක් බැරිද අයින් වෙන්න ওই සම්බන්ධය? බැරි නම් ඉතින් මිනිස්සු වෙන්න නම් පුළුවන් කමක් නැහැ. හැබැයි අවශ්‍ය සසර දුකින් මිදෙන්න ඕනේ නම් මේක අඩු ගන්න සුමානයකට සැරයක්වත් අතහැරලා පුරුදු කරන්න. දැන් ඉතින් සුමානයකට සැරයක් කොයි හිටියටත් මාසයකට සැරයක්වත් අතහරිනවද? අතහරිනවද මාසයකට සැරයක්වත්? නෑ. දැන් සිල් ගන්නවා පොයට. නේද? පොයට සිල් ගන්නවා කීයටද සමාදන් වෙන්නේ? 6ක් පහු වෙනවා. ඉවර කරන්නේ හවස 6ට. ඉතින් කොච්චර කොහොම කිව්වත් හවස 6ට පවාරණය කරනවම තමයි. බොහොම ටික දිනයි පවාරණය නොකරන්නේ. ඇයි? බලන්න මොකද්ද කියලා උදේ ආවා. උදේ එනකොට සමහරක් වෙලාවට හීල් ගන්න ගෙදරින් අරන් එනවා. මොකද පන්සලේ දෙන එක තරම් හොඳ නෑ කියලා. හීල් ගන්න ගෙදරින් අරන් එනවා. ඒකත් රසට කන්නට ඕනේ. මේ කාමයෙන්වත් හරිනවා. එක දවසක් සුභානකට හැබැයි තාම බැරිද කෑම වේලට තියෙන්නේ ගිජුකම නවත්තන්න. දවල් දාන්නේ ගෙදරින් අරගෙන එනවා. මොකද මේ තියෙන ඒවා කන්නේ කොහොමද? මේ තියෙන ඒවා කන්න බෑ. ඒකෙන්ද ගෙදරින් අරගෙන ඇවිල්ලා එහෙම නේ ඒවා වෙනම හැංගිලා කන්නේ. මේ සිල් සමාදන් වෙලා උදහ පැත්තට ගිහිල්ලා එහෙම නැත්නම් කොහාට හරි කට්ටියක් එකලා වෙනම වෙන්ගලා Taman හිමීට කනවා. ඉන්නත් හරිනම් ගෙදරින් ගෙනාව නම් එකක් මේක මං කාමයෙන් අතහැරලා තියන්නේ නෑ. මේක මම දෙනවාද මම කෑමේ කාට හරි එදා Taman එක දීලා Taman එදා තියෙන එකකින් යපනවා. අන්න කාමයෙන් අතහැරියා. ඉතින් අර කිව්ව නෙමෙයි වෙන්දටත් වැඩිය රහටයි ගෙදරින් හදලා ගියන්නේ. ඇයි මේ සිල්ගත් එක්ක හැට කියන එකනේ. වෙන්දහාගේ නෙමෙයි හොද්දට රසට මුසුවට හදලා ගේනවා ආරයා. ඒක නැති වුණොත් නම් ඉවරයි. ඔන්න සිල් සමාදන් වුණා. ඊට පස්සේ දැන් හවසට කොහොම ඉඳලා දැන් ගෙදර යනවා. දැන් සමහර කඩනවානේ. තව මොකක්ද නෙමෙයි දැන් හැමදාම පොයේ දෙනවා. මට හැමදාම තියෙනවා එක කෙනා කියනවා. ඇවිල්ලා බෑග් එක තියෙනවා.
කාටද බෑග් එක තමන් වාඩිලා බෑග් එක මෙහෙම තියෙනවා. කාටද? පින්නත් අර සිල් ගන්න දාවේ. ඔය සිල් ගන්නද ඒ කාමයන් අතරින් දාවේ නෑ. ඇත්ත වශයෙන්ම යාළුවෙක් ඉන්නවනම් එදා මග අරින්න ඕනේ යාළුවව. ඒ කියන්නේ තමන්ගේ ස්වභාවයෙන්ම එක්කෙනෙක් නම් මනසට සම්බන්ධ වෙන කෙනෙක් නම් එයාත් එක්ක සම්බන්ධ වෙනවට කමන්නේ. නමුත් ඔය අනම්මනම් කයි වාරුග ගහින් නම් යාළුවව ගෙන්නලා මෙතනින් තියාගන්නේ. එහෙනම් ඉතින් සිල් ගත්ත වෙන්නේ නෑ. ඔය උපාසක ඔය තියාගන්න උපාසක අම්මලා නම් හැමදේනම තියාගන්නේ කයි වාරු ගහන්න තමයි. සිල් සමාදන් වෙලා සිල් ඒව නෙමෙයි කරන්නේ. මේ කොච්චර කිව්වත් කරන්නේ මේක තමයි. හරි අමාරුයි. මොකද වැඩියෙන් ප්‍රශ්න තියෙන්නේ මේක ප්‍රශ්නේ හැමෝගෙම නෑ. මේ ප්‍රශ්න වැඩිපුර තියෙන්නේ පින්නත් මේ මැරෙන්න බයි අන්තිම කාලේ සිල් ගන්න දුවගෙන ඉන්නේ. ඔන්න ඔයගොල්ලන්ගෙන් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ හරියට. ඇයි? ඒගොල්ලෝ දන්නේ නෑ ආවට මොකද්ද කරන්නේ කියලා. කියන බණක් වුණත් ඒගොල්ලන්ට වටහා ගන්න අමාරුයි. මොකද දැන් අපිට හොඳටම පේනවා සමහර පළාත් වලට ගියාම එකම දේ කියන්නේ. සමහර පළාත් වලට ගියාම ඒ පළාත් වලදී ඒත් හොඳට තේරුම් ගන්නවා. සමහර පළාත් වලදී හොඳට අහගෙන ඉන්නවා. නමුත් අන්තිමට තේරුම් ගත්ත දෙයක් නෑ. කොටින්ම කියනවා එතන කියන සමහර පළාත් වලට ගියාම මම අහනවා මම කියනවා සිල්පද කැඩුනට කමක් නෑ. කඩන්න එපා. කැඩෙන්න නෝනින් Taman දන්න මං සමාදන් වෙලා ඉන්න හින්දා මම දන්නවා සිල්පදයක් කැඩිච්චහම කැඩුනා කියලා. එහෙනම් නැවත අදිෂ්ඨාන කරන්න මම මේක ආපහු රකින්නවා කියලා. කැඩෙන්න ආයිත් මේක අදිෂ්ඨාන කර ඉස්සරහට යන්න. කොහොම කරන්න? ඔහොම කැඩෙන්න Taman දැනගත්තොත් කැඩුනා කියලා ආපහු මම මේක රකින්නවා කියලා අදිෂ්ඨාන කරන්න කැමතියි. ලෑස්තියි කොහොමද කියපන් ඔයත් අන්නේ නෙමෙයි එහෙම පොඩ්ඩක් ඉන්න. ඊට හපන් මෙතන. දැන් මං කොහොමද අනිත් ටික කියන්නේ? ඉතින් දැන් ඔය මම බලාගෙන ඉන්නවා. අත උස්සන්නේ. ඒ දැන් කරන්න බැරි දෙයක් මම කිව්වද? නෑ. කරන්න පුළුවන් දෙයක් හොඳටම කියලා. ඒක ඔයයන් තේරිච්ච හින්දා තමයි ඔයතම ටක් ගාලා ඒක කියනකොට අත උස්සන්නේ. ලෑස්තිනේ පුළුවන් හින්දා. මම මේ කිව්ව මම වෙලින් තැනක කියලා බණ කියන කතාවක්. දැන් අත උස්සන්නේ. දෙවෙනි පාරක් කියලා තුන්වෙනි පාරක් කියනවා. මම අහන තේරුණාද කියපේද? නැහැලු. තේරුණා. එච්චරට බුද්ධි මට්ටම පහතයි. ඒක නිසා අපි කවදාවත් හිතන්න හොඳ නෑ මේ හැමෝම මේක එක විදිහටම තේරුම් ගන්නට ඕනේ කියලා. දැන් සමහර කෙනෙක් පිළිද සමහර දෙනා ඉන්නවනේ කොටින්ම කියනවා නම් ඉන්නවනේද බවුසරකට ගිහිල්ලා බවුසරකට ගිහිල්ලා පිරිත් පැන් ටිකක් කියලා පොඩ්ඩක් කරලා ඒකෙන් පැන් ටික දීපහම පිරිත් පැන් කියලා ගන්න අය ඉන්නව නේද? බොහොම ආදරෙන් ගෞරවයෙන් අරගෙන යන්නේ. මෙච්චර කාලයක් පන්සලෙන් පිරිත් කළා දීපු පිරිත් පැන් ටික අච්චර වටින්නේ නැහැ නේ? මේ ඇස් ඉදිරි පිට හාමුදුරුවෝ මේ කලේ පිරිත් කළා දෙනවා. ඒක වටින්නේ නැහැ එච්චර. නමුත් මේක බවුසරකට ඉන්නේ හම්බෙන්නේ. ඒකින්ද හරි වටිනවා. මම මේ කියන්නේ මොකටද නෙවෙයි. මම කියන්නේ සමහර ඊයේ පෙරේද කියලා දෙනවා. මට ඕනනම් පුළුවන් කියලා මහමෝදත් පිරිත් කරන්නට. කොටින්ම කියනවා. ඔය වගේ කියනවා නම් පින්වත්නි මොකද්ද මනස මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ඒකෙන්? මොකද බුදු සසුනට බුදුහාමුදුරන්ගේ ධර්මයට නිග්‍රහ කළා නෙමෙයිද? මට ඕනනම් මහමෝදත් පිරිත් කරන්න පුළුවන් කිව්වනම් ඒ කියන්නේ බුදුදහම නිග්‍රහ කළා නෙමෙයිද? සම්පූර්ණයෙන්ම කට තිබුණාට හොඳ නැහැ කතා කරන්න එහෙම. බුදුදහම මොකද්ද කියලා තේරුම් ගන්න. පිරිත් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. පිරිත් කියන්නේ බොහොම වටිනා දෙයක් පිරිත කියලා කියන්නේ. ඒකත් එක්කලා සෙල්ලම් කරන්න ලෑස්ති වෙනවා නම් ඒක මහා අභාග්‍යයක්. අන්තිමට වෙන්නේ ඇත්තටම මිනිස්සුන්ගේ තියෙන වටිනා සම්පත් මිනිසුන්ට නැති වෙනවා මේක යෝයන් වෙන්නේ. මේක මතක තියාගන්න. ඉතින් කොහොම හරි ඒක පැත්තකට දාමු. මම මේ පෙන්නේ සමහර දෙනාට ඒකත් දැන් ඒ කියන්නේ සමහර උපාසකම්මලා ඉන්නවා. ඒක හරිය ලකුයි. ඇයි ඒගොල්ලන්ට සීලයක් නැහැ.
අන්තික දැන් බලන්න එහෙම වුණා. ඒ හාමුදුරුවෝත් කියනවා මේකේ ඵලයක් ගන්නත් නම් අඩු ගන්න පන්සිල් රකින්නට ඕනේ කියලා. නමුත් ඔය යනත් පන්සිල් රකින්න කතාවක් තියෙනවද ඒගොල්ලන්ට? නෑ, යන කිසි කෙනෙක් හොඳට පේනවා පන්සිල් රකින්නේ කතාවක්. ඒගොල්ලන්ට නෑ. ඒගොල්ලෝ කියන මේ කොහොම හරි පිළිපැන් ටිකක් අරගෙන ඉන්නේ. පින්නත් මන් දන්නවා සමහර දිනා ඕකෙන් වෙන්නේ අර මිනිස්සුන්ගේ ප්‍රතිපත්තිය මිනිස්සුන්ව ඈත් කරනවා. දැන් ගොඩාක් තැන්වල කරන්නේ මිනිස්සුන්ගේ ප්‍රතිපත්තිය මිනිස්සුන්ව ඈත් කරලා මිනිස්සුන්ට හාස්කමින් ප්‍රතිඵල ගන්න ක්‍රම කියලා දෙන්න හදන්නේ. ඉන්නත් හාස්කමින් ප්‍රතිඵල ගන්න බලාපොරොත්තු වෙනවා නම් බුදුහාමුදුරු කියන්නේ උපාසක චණ්ඩාලයෙක් කියලා. එයා හාස්කමින් ප්‍රතිඵල ගන්න බලාපොරොත්තු වෙනවා. පංචහි ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ උපාසක චණ්ඩාලෝ හෝති. පංච ධර්මයකින් යුක්ත උපාසකයා උපාසක චණ්ඩාලයෙක් වෙනවා කිව්වා. අසද්දෝ හෝති ශ්‍රද්ධා නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ වචනේ විශ්වාස නැහැ. දුස්සීලෝ හෝති පංච දුස්චරිතයේ හැසිරෙනවා. කෝතුහල මංගලිකෝ හෝති. කෝතුහල මංගලිකෝ හෝති කියන ආශ්චර්යයන්ගෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා කියන එකයි. දැන් ඔය කියන්නේ මේ මෙහෙම අලු ටිකක් වැක්කිච්චාම ඒකෙන් මට යහපත සිද්ධ වෙනවා. සමහර කාට කියනවා නෙත් හාස්කමින් මවනවා. මවල මෙහෙම ගත්තාම මෙයාගෙන් මට ලබා ගන්න පුළුවන්. මෙයාට හමුතු හාස්කම් තියෙනවා. දැන් එලි වගේ අප්පාත් වෙනවා. එලි වගේ අප්පාත් වෙනවා කියනවා. ඊගොල්ලෝ සමහර කාට කියනවා අන්න බුදුරැස් පැතුරුණා කියලා හිතනවා. තුන්වත් නේ පොඩ්ඩක් මම කියන්නේ බුදුරැස් එන්නේ නැහැ කියන එක මම කියන්නේ. නමුත් පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ අද සමහර සිදුවීම් වල තියෙනවා ඕවා ස්වාභාවිකව කෘත්‍රිමව ඇති කරලා පෙන්වන්න පුළුවන්. විලිබිය නැති වෙච්චාම සමහරක් වෙලාවට පින්වත්නි කීර්තිය ප්‍රශංසාව අවශ්‍ය වෙච්චාම දුප්පත් අහිංසක මිනිස්සුන්ව මුලා වෙන්නේ ඔන්න ඒ වගේ දේවල් වලින්. බුදුරැස් සමහර දෙනා බුදුරැස් දැකලා තියෙනවා. මම දැක්කා මට පින්තූරයකුත් අරන් පෙන්නවා බුදුරැස් තාවරාවක් ඇවිල්ලා තියෙනවා. කොහොමද? චෛත්‍යයේ කොටෙන් මෙහෙම නිකන් මේ අර තියෙන්නේ රවුම් තියෙන මේ මල් වල තියෙන්නේ කඩදාසි වල හැම ওই වගේ එකක් පාට එකක් එහෙම පින්තූරයක් අරන් තියෙනවා. අපි දකින බුදුරැස් ඔහොම නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන බුදුරැස් පින්නත් නේ බුදුරැස් දකින්නට ඒක විශේෂ අවස්ථාවක් තියෙන්න ඕනේ. බුදුරැස් කියන්නේ ඔහොම හැමෝටම පේන ඒවා නෙමෙයි. බුදුරැස් දකින්නට අපිට පේන්නේ සමාජයේ යම්කිසි ප්‍රතිපත්තියක් රැකලා සත්‍යක්‍රියාවක් තුළින් තමන් අදිෂ්ඨාන කළොත් තමන්ට පේන්නේ. බුදුරැස් කියන ඒවා. ඒක නෙතුම හැමෝටම බුදුරැස් පේනවා නම් ඉතින් ඔහොනම් ඉතින් බුදුහාමුදුරුවෝත් හරි පුදුම කෙනෙක් වෙන්න ඕනේ. ඔක්කොම බුදුරැස් පෙන්නනවා නම් බුදුහාමුදුරුවෝ පින්නනේ පංචශීල බෞද්ධ ප්‍රතිපදාවේ අහලකවත් නැති කෙනෙකුට බුදුරැස් පෙනේද?